සර්ව් නව් ආයතනය වෙනුවෙන් මම ඔබ සැම ඉතා ආදරයෙන් ගෞරවයෙන් මේ නමස්කාර මෙහෙයට පිළිගනු ලබනවා. මෙම දේව මෙහෙය විවිධ නිකායන් වලට අයත් විවිධ ප්‍රදේශවලින් සහ විදේශ රටවලින් ලබාගත් වීඩියෝ පට එකතුවක්. මේ නිසා අප දේව රාජ්‍යයේ සිටින සැමෝම එකට එක් වී ස්වාමින් වහන්සේට නමස්කාර කරන මොහොතක් ඇති වෙනවා. විශේෂයෙන්ම දේව මෙහෙයන්ට සහභාගී වන්නට බැරි මේ කාලෙදී ඔබගේ නමස්කාර කටයුතු කර ගැනීම සඳහා අපි හුදෙක් මේ දේව මෙහෙය සකස් කර ඇති බව කරුණාවෙන් සලකන්න. අපිට පුරුදු නිකායන් වල ශෛලියෙන් පිටත ගිහිල්ලා වෙනත් නිකායන් වල නමස්කාර ශෛලියන්ද මේ වැඩසටහනට එක් වී ඇති නිසා මෙය ඔබට සමහර විට ටිකක් නුහුරු වන්නට පුළුවන්. ඒත් අපි ස්වර්ගයට ගොස් එහි සිටින අපගේ ස්වාමීන් වහන්සේට සියල්ලෝම විවිධ රටවලින් විවිධ භාෂාවලින් විවිධ ශෛලයන්ගෙන් නමස්කාර කරන පිළිවෙලක් මේ දේව මෙහෙය තුලින් ඔබ දකී කියා මා විශ්වාස කරනවා. ඉතින් කරුණාකර මෙය ඔබගේ හිතවතුන්ට දේව මෙහෙයකට සහභාගී වීමට නොහැකිව සිටින අයට යවා ඔවුන්ටත් මේ ආශිර්වාදයක් වෙන්නට සලස්වන්න. ඔබටත් මේ වැඩසටහනේ කොටස්කාරයෙක් වන්නට කැමති නම් කරුණාකර අපව හා සමග සම්බන්ධ වන්න. අපි එක්ව ස්වාමින් වහන්සේව නමස්කාර කරමු. අහසත් පොළොවත් එහි ඇති සියල්ලත් මම පාලනය කරන දයාවන්ත ධර්මිෂ්ඨ දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේට අද දවස නිසානේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ මොහොත දුන් නිසා ඔබ වහන්සේට ස්තුතියි ස්වාමීනි. අද දවස තුල ඔබ වහන්සේට নমස්කාරයෙන් මඟ පෙන්වන්නා වූ নমස්කාර කණ්ඩායම ඔබ වහන්සේගේ දෑතට බාරයි ස්වාමීනි. ඔබ වහන්සේ ස්වාමීනි කණ්ඩායම තුල ක්‍රියා කරන්න. ඔබ වහන්සේ උන්ගේ හදවත ස්පර්ශ කරන්න. ඔබ වහන්සේගේ වචන උන් තුල ඔබ වහන්සේ නිදහස් කරමින් ඔබ වහන්සේ ස්වාමිනී ඔවුන් ස්පර්ශ කළ මැනව ස්වාමිනී. ඔබ වහන්සේ වෙතට ඔසවන්නා වූ හැම නමස්කාරයක්ම ඔබ වහන්සේ බාරගන්න. හැම සෑම ගීතිකාවක්ද ඔබ වහන්සේ බාරගන්න ස්වාමිනී. ඔබ වහන්සේට වයන්නා වූ හැම තනුවක්ද ඔබ වහන්සේ ස්පර්ශ කරන්න ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී අද දවසේ ශුද්ධ වචනයද ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව ශුද්ධ වචනය ගෙනෙන්නා වූ ඔබ වහන්සේගේ ස්වාමිනී දාසයාව ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. ඔබ වහන්සේගේ වචන තුල ඔබ වහන්සේ නිදහස් කළ මැනව ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී ඔහුට මඟ පෙන්වන්න. ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේ ස්වාමිනී ඔහු තුලින් කතා කළ මැනව ස්වාමින් වහන්සේ. මේ සතිය මුළුල්ලේද උන්ගේ ජීවිත සෑම දවසකම සාදා ගන්නට මේ වචනේ උපකාරයක් කළ මැනව ස්වාමිනී. ඔබ වහන්සේට ස්වාමිනී මුලපටන් අග දක්වා මේ දේව මෙහෙය ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේ බාර ගන්න හැම හදවතක් තුල ක්‍රියා කරන්න. මේ ඔන්ලයින් මාර්ගයෙන් ස්වාමිනී සම්බන්ධ වෙන්නා වූ සෑම කෙනෙක්ම ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව. මේ අසන්නා වූ සෑම හදවතක් තුල ඔබ වහන්සේගේ ආශිර්වාද ඔබ වහන්සේ නිදහස් කළ මැනව ස්වාමිනී. ස්වාමිනී මේ දේව මෙහෙය ඔබ වහන්සේගේ හස්තයට යටත් කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමිනී බාරගෙන ආශිර්වාද කළ මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේදී ලංවූ පිහිට ඔබයි. සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේදී ලංවූ පිහිට ඔබයි. පර්වත සැලෙතත් චලරල නැගෙතත් මම බිය නොවන්නෙමි. ඔබ මහා බව දනිමි. සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේදී ලංවූ පිහිට ඔබයි.
අත්තික්කාගස දළුනොලෑවද උරීව මිදි පල අට නොගත්තද කෙත්වතු ගවරැල සිින්ද දැමුවද ඔබ කෙරෙහි රැඳෙමි මම ඔබ තුළ ප්‍රීතිවෙමි සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේදිලන් වූ පිහිට ඔබයි සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේදිලන් වූ පිහිට ඔබයි මව්පිය සොයුරන් මා අත්හැරියද නෑහිත මිතුරන් මට පිටු පෑවද පිහිටට මාවෙත කිසිවෙක් නාවද ඔබ කෙරෙහි රැඳෙමි මම ඔබ තුළ ප්‍රීතිවෙමි සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේදිලන් වූ පිහිට ඔබයි සමිදේ මගේ සරණයි ශක්තියයි දුකේදිලන් වූ පිහිට ඔබයි පර්වත සැලෙතත් චලරල නැගෙතත් මම බිය නොවන්නෙමි ඔබ මාහා බව දනිමි මම ඔබ තුළ ප්‍රීතිවෙමි පත්‍ර කියවීම පාවුලතුමා විසින් කොරින්ති වාසීන්ට දීන ලද දෙවන හසුනේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ පටන් 13 වන පදයේ දක්වා එබැවින් දේව සේවයේ පංගුකාරයන් වශයෙන් ඔබ ලබා ඇති දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අපට නොහරින ලෙස අපි ඉල්ලා සිටිමු මන්ද ප්‍රසාද ජනක කාලයේදී මම ඔබට සවන් දිනිමි ගැලවීමේ දවසේදී මම ඔබට පිහිට වුනිමි දෙවියන් වහන්සේ වදාරන සේක මෙය ප්‍රසාද ජනක කාලයයි මෙය ගැලවීමේ දවසයි අපේ සේවයේ දෝෂයට ලක් නොවන පිණිස කිසිවකින් බාධා ඇතිවීමට ඉඩ නොතබමු එසේ නොව දුක් පීඩාද අගහිගකම්ද විපත්තිද මහත් ඉවසීමකින් විඳදරා අපි දෙවියන් වහන්සේගේ සේවකයන් වශයෙන් ඔබට ඒතු ගන්වමු අපි බොහෝ දේ විඳදරා ගත්තෙමු පහර ලැබුවෙමු සිරගත වෙමු අඩත්තේටම් කරනු ලැබුවෙමු විවේකයක්වත් නින්දක්වත් කෑමක්වත් නැතිව සිටිමු පිරිසිදුකමින් දැනගැන්මෙන්ද ඉවසීමෙන්ද කරුණා ගුණයෙන්ද ශුද්ධාත්මයන්ගෙන්ද අවංක ප්‍රේමයෙන්ද සත්‍ය වචනයෙන්ද දේව බලයෙන්ද අපි දෙවියන් වහන්සේගේ සේවකයන් බව ඔබට ඒතු ගන්වමු දකුණතින් හා වමතින් හා රැගත් ධර්මිෂ්ඨකම නැමැති සන්නාහයෙන්ද සන්නද්ධව සිටිමු ගෞරවය හා ගෞරවයේද කීර්තිය හා අපකීර්තියද ලැබිමු වංචාකාරයන් මෙන් ගණන් ගැනුණත් සත්‍යවාදී වූෙමු වැදගැම්මකට නැති අය මෙන් ගණන් ගැනුණත් බොහෝ දෙනා පිළිගත් අය වෙමු මලා වූ අය මෙන් ගණන් ගැනුණත් බලන්න අපි ජීවත්ව සිටිමු දඬුවම් ලබන අය මෙන් ගණන් ගැනුණත් නිතරම ප්‍රීතියෙන් සිටිමු ශෝක වන්නන් මෙන් ගණන් ගැනුණත් නිතරම ප්‍රීතියෙන් සිටිමු දිලිඳුන් මෙන් ගණන් ගැනුණත් බොහෝ දෙනෙකුන් ධනවතුන් කරමු කිසිත් නැත්තන් මෙන් ගණන් ගැනුණත් සියල්ල ඇත්තන් වී සිටිමු කොරින්තිවරුනි අපි අවංක සිතින් කිසිත් නොසඟවා ඔබට කතා කෙරෙමු ඔබ ගැන අපේ සිතේ වෙනසක් සිදු වී නැත අප ගැන නම් ඔබේ සිතේ වෙනසක් සිදු වී ඇත එබැවින් අප කර ඇති සේම ඔබේ සිද්ද පළල් ලෙස විවෘත කරන්න අපේ සිතේ වෙනසක් සිදු වී නැතුවාක් මෙන් අප ගැනද ඔබේ සිතේ වෙනසක් ඇති කර නොගන්න දරුවනට පියකු කියන්නාක් මෙන් මම ඔබට කියමි දේව වාක්‍ය මෙසේය දෙවිදුන්ට තුති වේවා ජලයේ මැදිනා යන කලට ඇත මට
සියල්ල කළ හැකිවේ සියල්ල කළ හැකිවේ නැතමා සිතේ සැකයක් බියක් සමිදෝ බලවතානෝ නැතමා සිතේ සැකයක් බියක් සමිදෝ බලවතානෝ රැකගන්න මා සමිදේ ගෙවෙන සෑම මොහොතේ මගේ ජීවනයම ඔබ වේ ඔබ මගේ රැකවරණය වේ ගැලවුම් මාර්ගය සත්‍යය ඔබමයි සැබවයි සමිදේ සැබවයි සැබවයි සමිදේ සැබවයි සැබවයි සමිදේ සැබවයි සුද්ධ සුභාරංචිය. සුද්ධ මාත්තුමා විසින් ලියන ලද සුභාරංචියේ 4 වන පරිච්ඡේදයේ 35 වන පදයේ පටන් ප්‍රකාශ වන සුභාසින්ද සවන් දෙන්න. එදා සවස් වූ කලා අපි එගොඩට යමු උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. ඔහු සමූහයක් පිටත් කර යවා උන්වහන්සේ ඔරුවේ ගුණ ලෙසම තමන් සමග ගෙන ගියෝය. ඒ සමගම තවත් ඔරු තිබිණි. එවිට චණ්ඩමාරුතයක් හමා ඔරුව පිරී යන තරමට රැළගැසීය. උන්වහන්සේ ඔරුවේ අවරෙහි මෙත්තේ මත නිදා වුන්සේක. ඔහු උන්වහන්සේ පූජවා ගුරුදේවේනි අපි විනාශ වන්නට ළඟය ඔබට කිසි ගණනක් නැද්දයි යසූහ. උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිශ්ශබ්ද වේවායි නිශ්චල වේවායි මුහුදට අණකලසේක. සුළඟ නැවදිනි. මහා නිශ්චලයක් විය. උන්වහන්සේද ඔය තරම් බියවන්නේ මන්ද තවම ඔබට ඇදහිලි නැද්දයි ඇසූසේක. කිසි සමිඳුන්ගේ සුභාෂණ මෙසේද. දිනක් යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් සමග ඔරුවකට ගොඩ වී අපි එගොඩට යමු යයි කීසේක. ගමනේ යෙදෙන අතර උන්වහන්සේ නින්දට වැටුණසේක. ගුරුතුමනි ජේසුනි අපි ගිලෙන්නයි යන්නේ කුණාටුවට රුවල් ඉරෙනවා අපි විනාශ වෙයි අපිව බේරගන්න ස්වාමීනි දැන් ඉතින් අපි බේරෙයි. කෝබලගේ ඇදහිල්ල. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ සැමටම මම ආශිර්වාද මේ ඉරු දින ශුද්ධ ලියවිලේ තියෙන අපට හොඳට හුරු පුරුදු කතාවක් දිහා බලන්නයි දැන් අපි හදන්නේ. යේසුස් වහන්සේ කුණාටුවක් සංසිඳෙව්වා. අපි මේ සිද්ධිය ගැන දකිනවා මාක් තුමා ලියපු සුභාරංචිය 4 වන පරිච්ඡේදයේ 35 වෙන පදේ ඉඳන් 41 වන පදේ දක්වා. ඉතින් අපි මේ ඡේදය දිහා බලනකොට මම බලාපොරොත්තු වෙන්නේ ඒ තුලින් ඔබට අලුත් අනාවරණයක් ඇති වෙය කියලා. ඉතින් ඔබ කලින් අහලා තියෙන විදිහට වඩා වෙනස් විදිහකට අපි මේ ඡේදය දිහා බලන්න යනවා. ඔව් ඉතින් කොහොමත් අපි මේ දෙවිදිහෙම දකින්න
ඒ දෙවිදිහේම සමානකම් සහ අපට හුරු පුරුදු දේත් මෙහිදී ඔබට දකින්නත් පුළුවන්. ඔව් ඒකෙම වෙනවා. ඒකම මම යාචනා කරනවා ස්වාමින් වහන්සේ ඔබට අද දවසේ මේ තුලින් අලුත් අනාවරණයක් ඔබගේ සිතට දීලා ඒ තුලින් ඔබව ධෛර්යවත් කරයි කියලා. මාක්තුමා ලියලා තියෙන මේ විස්තරයේ 35 වන පදේ අපි ඉස්සර වෙලාම දකින දේ තමයි හවස් කාලේ වුණාට පස්සේ යේසුස් වහන්සේ තමන් වහන්සේගේ ගෝලයන්ට කියනවා අපි ඒ ගොඩට යමු ය කියලා. 36 වෙනි පදයේ කියනවා ඔවුන් ඒ සෙනඟ අතහැරලා ගියාය කියලා. ඒ වන විට යේසුස් වහන්සේ සෙනඟට කතා කරමින් තමයි හිටියේ. ඔවුන් වහන්සේ ඔවුන්ට ගැන්වුවා. ඉතාමත් ප්‍රයෝජනවත් කාලයක් එතන ගත කෙරුවා. එතන ඉඳන් කතා කිරීමේ, ඉගැන්වීමේ, ඒ වගේම දේශනා කිරීමේ කාලයක් තිබුණා. එතනදී ඔවුන් කතා කෙරුවේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳව. ඉතින් හවස් භාගයේ වෙනකොට යේසුස් වහන්සේ ඉස්පාසුවක් නැතුව ගිහිල්ලා වගේ කියනවා අපි මෙතන කඳුරු දාගෙන නැත්තම් නතර වෙලා ඉන්නේ නැතුව අනික් පැත්තට ඒ ගොඩ වෙමු කියලා. මම මේක පෙන්ලා දුන්නේ කාරණා දෙකක් නිසා. ඒකෙන් පළවෙනි එක බලන්න මොකද්ද කියලා. අපි මේක යේසුස් වහන්සේගේම අදහසක් බව මතක තබා ගන්න ඕනේ. ඔවුන් සෙනඟ අතහැරලා දාලා ඒගොඩ වෙන්නට යනවා. එහෙමත් නැත්නම් අපි මෙහෙම කියමු. සෙනඟ එහෙම්මම ඉඳද්දී ඔවුන් වහන්සේ ඒගොඩ වෙන්නට යනවා. ඊළඟට දෙවෙනි කාරණය. ඒක තමයි අපි පළදරමින් ඉන්න වෙලාවන් වලදී පවා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවාය කියලා අපි එතැනටම වෙලා රැඳිලා ඉන්න ඕනේ කියන එක. ඔවුන් වහන්සේට අපට කියලා වෙන දෙයක් කරව ගන්න ඕන වෙන්නත් පුළුවන්. තවමත් අපේ අවධානය යොමු නොවෙච්ච සෙනඟ කොට්ටාසියක් වෙතට අපට යවන්න ඔවුන් වහන්සේ කැමති ඇති. ඉතින් මේ කාරණා දෙක අවධාරණය නොකර ඉදිරියට යන්න මම නම් කැමති නැහැ. ඊළඟට අපේ දෙවෙනි කොටසට අදාළ වෙන්නේ 36 වෙනි පදය. එතන කියවෙනවා ඔවුන් වහන්සේ කියපු විදිහට ගෝලයෝ ඔවුන් වහන්සේව බෝට්ටුවකින් එගොඩ ගෙනියන්න ගත්තාය කියලා. ඉතින් පොඩ්ඩක් නතර වෙලා අපි ඒ කියමන ගැන ටිකක් කතා කරමු. ඔවුන් වහන්සේ හිටි ආකාරයෙන්ම බෝට්ටුවෙන් ගෙනියනු ලැබුවා. මෙන්න දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබත් යේසුස් වහන්සේ ඔවුන් වහන්සේ ඉන්න ආකාරයෙන්ම ඔබේ ජීවිතයට පිළිගන්නවද? එහෙම නැත්නම් ඔබ යේසුස් වහන්සේ ඔබේ ජීවිතයට ඇතුළු කරගන්නේ ඔබට අවශ්‍ය ස්වරූපයක් ඔවුන් වහන්සේට දීලාද? ඉතින් ටික මොහොතකින් අපි බලමු මිනිස්සු එහෙම කරන්නේ ඇයි කියලා. ඒක ඉතා වැදගත් කරුණක්. බොහෝ දිනකට ඕන වෙලා තියෙනවා Tamanට අවශ්‍ය ස්වරූපයට යේසුස් වහන්සේගේ ස්වරූපය වෙනස් කරගන්න නැත්නම් ගොඩනංව ගන්න. ඒ වුණාට විය යුත්තේ අපි ඔවුන් වහන්සේගේම ස්වරූපයටත් ඔවුන් වහන්සේට සමාන වීමත් කරන එක. ඉතින් ඒ නිසා අපි යේසුස් වහන්සේ ඉන්න ආකාරයටම ඔවුන් වහන්සේව අප තුළට පිළිගන්න ඕනේ. අපි ඔවුන් වහන්සේ කී දෙයම කරන්නටත් ඕනේ. සමහර විට ඒ නිසා අපට අනතුරක් ඇති වුණත් ඒ නිසාම හටගන්න කුණාටුවකට මුහුණ දෙන්නට අපට සිදු වුණත් අප යේසුස් වහන්සේ ඉන්න ආකාරයටම ඔවුන් වහන්සේව පිළිගෙන ජීවිතය ගෙන යනවා නම් අපටත් එහෙම වෙන්න පුළුවන්. එදා වුණෙත් ඕකම තමයි. ඔවුන් යේසුස් වහන්සේ ඉන්න ආකාරයෙන්ම ඔවුන් සමග ගෙන යනවා. ඉතින් ඒගොල්ලන්ට ඕන වෙලා තිබුණේ ඒගොඩට යන්න. ඒක කරද්දී ඔවුන් අත්දකිනවා අති භයානක කුණාටුවක්. ඒගොල්ලෝ හිතුවා ඔවුන් එකකින් මැරිලා යයි කියලා විනාශ වෙලා. හොඳයි දැන් මතක තියාගන්න ඒගොඩට යන එක යේසුස් වහන්සේගේම අදහසක් කියන එක. ඔවුන් වහන්සේ හිටපු ආකාරයටම ගෝලයෝ ඔවුන් වහන්සේව අරගෙන ගියා. 37 වන පදයේ සඳහන් වෙන ආකාරයට අති භයානක ඡණ්ඩ කුණාටුවක් ආවා. ඇවිත් එක බෝට්ටුවේ වැදුනා. එතකොට බෝට්ටුව ගිලෙන්න ඔන්න මෙන්න කියලා. දැන් බලන්න ඔබ යේසුස් වහන්සේ සිටින ආකාරයෙන්ම ඔවුන් වහන්සේව ඔබේ ජීවිතයට පිළිගත්තොත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ සියලුම කුණාටු සමනය වෙනවායි කියන එක. ඉතින් ඒ නිසා කුණාටු ප්‍රමාණය තව තව වැඩි වෙන්නත් පුළුවන්. යේසුස් වහන්සේ කිව්වා මේ ලෝකේ නුඹලාට පීඩා තිබෙන්න පුළුවන් කියලා. ඒකම උන්වහන්සේ කිව්වා මා අනුය එන අයට ඒව පැමිණෙනවායි කියන එකත්. ඔවුන් මට ද්වේෂ කරා නම් ඔබටත් ද්වේෂ කරනවායි කියන එක. අනිවාර්යයෙන්ම අපේ ජීවිතය තුලත් කැළඹිලි ඒ වගේම කුණාටු තියෙන්න යනවා. අපි යේසුස් වහන්සේ ඉන්න හැටියටම පිළිගන්න නිසා අපේ ආත්මික යුද්ධය ඒ වගේම පීඩාවල් ආරම්භ වෙනවා. අපට විරුද්ධවාදීන් ඇති වෙනවා. අපට සැප පහසුව ලැබෙනකොට අපි හිතන්න හොඳ නෑ ඒ යේසුස් වහන්සේ අපත් එක්ක ඉන්න නිසා එහෙම වෙනවායි කියන එක. ඔව්. සුද්ධාත්මයන් වහන්සේ අප සනසනවා. උන්වහන්සේ තමයි සැනසිලි කාර්යානන් වන්නේ. ඉතින් උන්වහන්සේ අපව සනසනු ලබන්නේ අපේ පරීක්ෂා පීඩා ඒ වගේම කම්කටොළු මැදදී. අපි උන්වහන්සේ අනුව යන නිසාවෙන්ම
අපට පැමිණෙන්නට තිබෙන කුණාටුව උන්වහන්සේ සංසිඳවාලන්නෙත් නැහැ. දැන් අපට පේනවාද එතන තියෙන වෙනස? ඉතින් කුණාටු වෙනවා. අපි 38 වන පදයේ දකින්නේ මොකක්ද? යේසුස් වහන්සේ ඔරුව පිටිපස්සේ නිදාගෙන සිටියේ හැටි. ඉතින් ගෝලෝ ඇවිත් උන්වහන්සේ නැගිටලා කිව්වා ගුරුතුමනි අපි ගිලෙන්න යනවා. ඔබට ඒක ගැනවත් ගාණක් නැද්ද කියලා. ඉතින් වෙන වචන වලින් කිව්වොත් යේසුස් වහන්සේ නිහඬව සිටියා. ඒ කුණාටුව ගැන තැකීමක් නැතුව සිටියා. ඒ වගේ පෙනුනේ. උන්වහන්සේට කුණාටුව ගැන තැකීමක් නැති එකක් හැටියට උන් අර්ථකථනය කෙරුවා. ඉතින් දැන් යේසුස් වහන්සේ මේ ස්ථානයේදී උන්ට පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. තමන් වහන්සේගේ පියාණන්ගේ ආදරයත් ආරක්ෂාවත් තුල උන්වහන්සේ සම්පූර්ණයෙන්ම නිවාඩුගත් නිසා තමන් වහන්සේ කවුරුන්ද කියන එක උන්වහන්සේ දැනගෙන හිටපු නිසා ඒ කුණාටුව එතුමා තුලට බයක් එහෙම නැත්නම් පැතිගැන්මක් වෙනත් පැත්තකින් බැලුවොත් පීඩනයක් ගෙන ආවේ නැහැ. එතුමාගේ ගෝලයන්ට වගේ. දැන් මෙතනින් අපිට ගන්න පුළුවන් පින්තූරෙ මෙන්න මේකයි. අපි දකිනවා කුණාටු මැද්දේදී පවා අපිට නිවාඩු ගන්නට පුළුවන් විය යුතු බව. අපි එකින්නේ කවුරුන්ද? ක්‍රිස්තුස් වහන්සේ තුළ අපි කවුරුද කියලා දැනගත්තාමයි. ඉතින් ඒක තමයි සිද්ධ වුනේ. ගෝලයන් ගැසියොම වෙලා තිබුණේ Taman එක්ක බෝට්ටුවේ ඉන්න ගැලවුම්කාරයන් දිහා නෙවෙයි. ඔවුන් වෙතට ආපු කුණාටුව දිහා. දැන් උන්වහන්සේ නැගිටලා කුණාටුවට අණ කරනවා නිශ්චල වෙන්න කියලා. ඒ වෙලාවේ හුලඟ නැති වෙලා නිහඬ භාවයක් ඇති වුණා. ඉතින් කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. 40 වන පදේ අපි දකිනවා උන්වහන්සේ තමන් වහන්සේගේ ගෝලයන්ගෙන් අහනවා ඇයි ඔය තරම් බය වුනේ කියලා. උඹලට ඇදහිල්ලක් කියලා එකක් ඇත්තම නැද්ද කියලා උන්වහන්සේ ඇහැව්වා. ඉතින් වෙන විදිහකින් කියනවා නම් යේසුස් වහන්සේ තරවටු කළේ කුණාටුවට විතරක්ම නෙවෙයි. නමුත් ඒ කුණාටුවට බාහිරව ශාරීරාකාරව වුන්ගේ ජීවිතවලට තර්ජනයක්ව තිබුණ එක ඇත්තක්. ඒ වුණත් උන්වහන්සේ තමන් වහන්සේගේ ගෝලයන්ට දොස් කිව්වා. ඒ ඔවුන්ගේ හදවත්වලට බය ඇතුල් වෙන්න ඉඩ දුන්නු එක ගැන. යේසුස් වහන්සේ වෙත ඔවුන්ගේ ඇස් යොමු නොකර කුණාටුව වෙත යොමු කිරීම ගැනත් එතුමා දෝෂාරෝපණය කළා. ඉතින් 41 වන පදේ යේසුස් වහන්සේ කුණාටුව සංසිඳවපු වෙලාවේ ඔවුන් බිරාන්ත වී හිටියේ බවත් සඳහන් වෙනවා. ඇත්තටම මේ දෙවියන් වහන්සේ කවුරුන්ද? ඔවුන් වහන්සේට සුළඟ, ඒ වගේම මුහුදු රැල්ල කීකරු වෙනවා. ඉතින් මේ සිදුවීම සිද්ධ වෙච්ච වෙලාවේ යේසුස් වහන්සේගේ මෙහෙවරේ මුල් අවදියේදී ගෝලයන්ට දැක ගන්න ලැබුණේ මොකක්ද? දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ බලය කොයි ආකාරයෙන් ඔවුන් වහන්සේගේ මැවිල්ල ඒ වගේම ස්වභාව ධර්මයා කෙරෙහි බල පවත්වනවාද කියන එක. දැන් මෙතන ඔවුන්ගේ සිත් තුළ බයක් ඇති කලේ කුණාටුව සම්බන්ධයෙන්ම විතරක් නෙවෙයි. අපි දකිනවා යේසුස් වහන්සේ සම්බන්ධවත් ඔවුන් තුළ බියක් හටගත්තාය කියලා. මේ සිද්ධිය තුළින් ඔවුන් වහන්සේ කවුරුන්ද කියන එක දැනගත්තාම හිදී එතුමාගේ බලය ප්‍රකාශ වුණාම ඔවුන් තුළ යේසුස් වහන්සේ ගැනත් භීතියක් ඇති වුණා. ඉතින් ඒ නිසා ඔවුන්ගේ ඇස් කුණාටුවෙන් යේසුස් වහන්සේ වෙතට හැරවුණා. යේසුස් වහන්සේ වෙතට යොමු වුණා. ඉතින් අපේ ජීවිතවලත් යේසුස් වහන්සේට අවශ්‍ය වෙලා තියෙන අන්න ඒ දෙයම කරන්නයි. සමහර වෙලාවට අපේ ජීවිතයට පැමිණෙන කුණාටු දිහා අපේ අවධාරණය සම්පූර්ණයෙන්ම යොමු වෙනවා. යේසුස් වහන්සේ කවුරුන්ද කියන එක ගැන දකින්න අපි අන්ධව එහෙම නැත්නම් අන්ධ කොට තිබෙනවා. අපේ ජීවිතයට පැමිණෙන සියලුම කුණාටු වලට ඉහළින් ඉන්නේ ඔවුන් වහන්සේගේ අතිමහත් වූ බල පරාක්‍රමය ගැන අපි භ්‍රාන්ත වෙලා නොවේ ඉන්නේ. දැන් ඊළඟට මම ඔබට පෙන්වලා දෙන්න කැමති අනික් කාරණේ තමයි ඔවුන් වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල වැඩි කර ගන්නටත් යේසුස් වහන්සේ කුණාටු වලට ඉඩ දෙනවාය කියන එක. ඔවුන් වහන්සේ ගෝලයන්ට කළා වගේ ඔවුන් වහන්සේ කැමති වෙනවා අපිත් අලුත් විදිහකට ඔවුන් වහන්සේව දැක යේසුස් වහන්සේව හඳුනා ගන්නවට. මෙන්න තවත් කාරණයක්. මීළඟ පරිච්ඡේදය කියන්නේ 5 වෙනි පරිච්ඡේදය අපි දකිනවා ඔවුන් අනික් පැත්තට එගොඩ වුණාය කියලා. ඒ පැත්තේ හිටිය අශුද්ධාත්ම වලින් පාලනය කරපු මිනිස්සෙක්. ඉතින් දැන් යේසුස් වහන්සේ මේ මිනිස්යාව නිදහස් කරන්න යනවා. බලාගෙන යනකොට ඒකත් එක්තරා විදිහක කතාවක්. ඉතින් මේ මිනිස්යා සම්බන්ධයෙන් කියනවා නම් ඔහු ජීවත් වෙන්නේ සොහොන් ගෙවල් වල. 5 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය. තවත් කාටවත් ඔහුව බැඳලා තියාගන්නවත් බැරි වුණා. දම්වැලක් දාලවත් ඔහුව නවත්ත ගන්න බැරි වුණා. හුඟක් වෙලාවල් වල ඔහුගේ අත් සහ පාද දම්වැල් වලින් බැඳලා තමයි තිබුණේ. නමුත් ඔහු ඒ දම්වැල් කඩලා දැම්මා. බිලංගු දමාලවත් ඔහුව පාලනය කරගන්න බැරි වුණා. ඔහුව පාලනය කරන්න කිසිම කෙනෙක්ට පුළුවන් වුණේ නැහැ. කිසිම කෙනෙක් ශක්තිමත් හිටියේ නැහැ. කඳු වල තිබුණු සොහොන් ගෙවල් වල ඉඳගෙන දවල් රෑ දෙකේම ඔහු කෑමොර දුන්නා. කළුගල් වලින් ඔහු තමාවම කපා ගත්තා. ඒක ඊටම අසීරු වුණු තත්ත්වයක්.
ඒ වුණාට ඔහුගේ ජීවිතය පාලනය කරමින් තිබූ යක්ෂ ආත්ම රැළ කෙරෙන් ඔහුව මුදා ගන්නට යේසුස් වහන්සේ කටයුතු කරනු ලැබුවා. දැන් බලන්න යේසුස් වහන්සේ එගොඩ වී සමූහයට කරුණ කියා දෙමින් සිටියා. එතනදී ඔවුන් වහන්සේ තා සාර්ථක ඔවුන්ට සේවය කරමින් තමයි හිටියේ. ඒත් ඔවුන් සියල්ල අරදාලා ඔවුන් වහන්සේ එගොඩට යන්න තීරණය කෙරුවා. ඒ එක මිනිස්සෙක් වෙනුවෙන්. ඒ විතරක් නෙවෙයි. ඒ තීරණය තුලින් ගෝලියෝ හිතාපු විදිහට නම් ඒ නිසා උන්ට ජීවිත තර්ජනයක් පවා එල්ල වුණා. ඉතින් ඒ තීරණය නිසා මහා කුණාටුවක් මැදෙන් ඔවුන් වහන්සේ ගෝලයන්වත් ගෙන යනු ලැබුවා. දැන් මේ සියල්ලම එකම එක මිනිසෙක් වෙත ළඟා වී ඔහුට උපස්ථාන කිරීම සඳහායි. මේ මිනිස්සයා ගිහිල්ලා තවත් බොහෝ දිනකට මේ ආරංචිය ගෙන යාවි. ඒ තුලින් ඔවුන්ටද උපස්ථාන කිරීමට හැකි වේවි. ඉතින් මෙහිදී අපි දකින්නේ කුමක්ද? ඔවුන් වහන්සේගේ ගෝලයන් හැටියට අවශ්‍යතාවයෙන් පෙරන එක මිනිසෙක් දිනා ගන්නට යේසුස් වහන්සේ කොයිතරම් වෙහෙස මහන්සි වුණාද කියන එක. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඒ තරමට විශාලයි. ඉතින් කුණාටු අපිව බය කරනවා, අපව භීතියට පත් කරනවා, තැති ගන්වනවා. ඉතින් කුණාටු වලට අපට එහෙම කරන්න පුළුවන් වෙන්නේ අපි යේසුස් වහන්සේ කවුරුන්ද කියන එකත් ඔවුන් වහන්සේගේ බලයත් අපේ ඇස් ඉදිරියෙන් ඉවතට ගත්තාමයි. ඉතින් අපේ ජීවිතේට කුණාටු ඒ වගේම බාධා පැමිණෙන්න ඉඩ ඇරියත් ඒකෙන් සනාථ වෙන්නේ අපි දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් පිට ඉන්නවා කියන එක නම් නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්න පුළුවන් ඇත්තෙන්ම අපි ඉන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත තුළම බව. ඒකට හේතුව තමයි අපට විරුද්ධව දේවල් පැමිණ තිබෙන්නේත් අපි ආත්මික යුද්ධයකට මුහුණ දී සිටින්නෙත් අපි ඔවුන් වහන්සේගේ කැමැත්ත තුළම සිටින හින්දා. අපි සතුරාට තර්ජනයක් වන්නේ නැත්නම් ඇයි සතුරා අපි ගැන කරදර වෙන්නේ? නමුත් අපි සතුරාට තර්ජනයක් වෙලා ඉන්නවා නම් අපිත් මේ පොළවේ දෙවියන් වහන්සේගේ ගැලවීමේ සැලැස්මේ කොටසක් වෙලා ඉන්නවා නම් යක්ෂයා අපට විරුද්ධවාදීකම්ම කරાવી. ඔහු අපව බය කරන්න උත්සාහ කරાવી. තර්ජනය කරાવી. ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ සැප පහසු වෙන්නදීම නෙවෙයි. ඒක අප මුහුණ දෙන කුණාටු අතරතුරදී පවා ශුද්ධාත්මයන් වහන්සේ තුලින් පැමිණෙන සැනසෙල්ල තුල ජීවත් වීම. ඉතින් යේසුස් වහන්සේට අවශ්‍ය වෙලා තියෙන්නේ මොකක්ද? බාහිරව අප වටා තිබෙන කුණාටු සමතයකට පත් කරන්නම නෙවෙයි. ඒව නවත්වන්නට ඔවුන් වහන්සේට බලය තියෙනවා. ඒ තුලින් අප ඔවුන් වහන්සේගේ සමාදානය දැක ගන්නට, දැන ගන්නට. සියලු නැනනුවන ඉක්මන දෙවියන් වහන්සේගේ සමාදානය අපත් අත්විඳින පිණිස. පිලිප්පි 4 වන පරිච්ඡේදයේ අපොස්තල වූ ශුද්ධ වූ පාවුලුතුමා කියා තිබෙන ඒ සමාදානය ගැන මිස වෙන කිසි දෙයක් ගැන කරදර වෙන්න එපා කියලා. නමුත් සියල්ලේදීම යාඥාවෙන් තුති දීමෙන් ඔබේ ඉල්ලීම් දෙවියන් වහන්සේට ඉදිරිපත් කරන්න. තර්කානුකූලව ඒත්තු ගන්වන්නට බැරි. එමෙන්ම සියලු නැන නුවණින් දැනගන්නට බැරි දෙවියන් වහන්සේගේ සමාදානය මිනිසුන් මනසින් අත්දකින්නකොට ඒ දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ස්වභාවික නොවන්නා වූ සමාදානය අපේ හදවත් ඒ වගේම මනස යේසුස් වහන්සේ තුල ආරක්ෂා කරනවා ඇති. දැන් ඉතින් මේ සාමය පැමිණෙන්නේ කොහෙන්ද? ඒ සාමය පැමිණෙන්නේ යාඥාව තුලින්. ඊට ගෝලයන් තුල ඇදහිලා නැතුව හිටියත් ඔවුන් හරියට කළ දේ තමයි මෙතනදී ගෝලියෝ හරි විදියට කරපු දේ තමයි යාඥාවෙන් යුතුව යේසුස් වහන්සේ වෙතට ගියේ එක. එතනදී අඩු ගණනේ ඔවුන් එතුමා වෙතට ගියා. ඉතින් අපි ඔවුන් වහන්සේ වෙතට ගිහිල්ලා අපේ අවශ්‍යතාවයන් අපේ බර කරදර ඔවුන් වහන්සේ පිට දමන්නට ඕනේ. උන්වහන්සේ අප ගැන සලකනවා. ඉතින් අපේ අවශ්‍යතාවයන් කරදර බර උන්වහන්සේ පිට දාමු. ඊට පස්සේ අපි වග බලා ගන්න ඕනේ අපේ මනස යහපත් වූත්, සත්‍ය වූත්, අලංකාර වූත්, හරි, නිවැරදි දේවල් මත පිහිටවලා තබා ගන්න. තවත් විදිහකින් කියනවා නම් අපේ මනස යේසුස් වහන්සේ කෙරෙහිම පිහිටුවා තබා ගන්නට ඕනේ. අපේ අවශ්‍යතාවය යේසුස් වහන්සේ වෙතට යොමු කරන්නට කියලා අපට කියා දුන්නු ඒ පිලිප්පිවරුන්ට යවන ලද යවුම් පත්‍රයේ ඒ ඡේදයට පස්සේ අපිට තවදුරටත් කියා දී තිබෙනවා අපේ මනස යහපත් වූ, සත්‍ය වූ, උතුම් වූ දේවල් මත පිහිටවල තබා ගන්න කියලා. දැන් පෞල්තුමා මේ ලියවිල්ල යවන්නේ පිලිප්පිවරුන්ට. ඉතින් එතුමා කියන්නේ ඔබ මා තුළ දකින දේවල් ක්‍රියාවට නංවන්නේ කියලා. එතකොට සමාදානීය දෙවියන් වහන්සේ ඔබ සමගද සිටිනවා ඇත කියලා. දැන් අපි මෙහිදී කතා කරපු මේ කොටස් තුන අපේ ජීවිතය තුළ සමාදානය අත්දකින්නට ඉවහල් වන ප්‍රධාන කරුණු කාරණා තුනක් බවට පත් වෙනවා. ඒවා නම් හරි දේවල් ගැන මෙනෙහි කරමින් ඒව ගැන යාඥා කිරීම. කුණාටුවලදී අපේ අවධානය වෙනතකට යොමු නොවි අපේ ගැලවුම් කාර්යාව වෙත පමණක් යොමු කර තබා ගැනීම. තුන්වන කාරණය වන්නේ කීකරුව ගමන් කිරීම. ඒක අපේ ඇදහිල්ල ගැන සාක්ෂියක්. දැන් අපි මෙතනදී දැක්ක ඇදහිල්ල නැති වුණත් ගෝලියෝ යාඥාවෙන් හිටිය හැටි. ඒකම ඔවුන්ගේ අවධානය හරි දේවල් ගැන නෙවෙයි යොමු වෙලා තිබුණේ. ඊළඟට අපි දකින්නේ මොකද්ද? කුණාටු වෙනකොට ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු වෙච්ච හැටි. දැන් සමාදානයට අයිති මේ කාරණා අප තුලත් තියෙනවා. එවනම් ඒ කියන්නේ යාඥාව
මෙනෙහි කිරීම, හරි දේ ගැන හිතීම, කීකරුව ගමන් කිරීම, ඇදහිල්ලෙන් ජීවත් වීම, දෙවියන් වහන්සේගෙන්ම පැමිණෙන ඒ සුවිශේෂී වූ සාමය අපිත් දැන හඳුනා ගන්නවා ඇත. එතකොට සමාදානයේ දෙවියන් වහන්සේ අප සමග වැඩ වාසය කරනවා ඇති. ඔබ කුමන ආකාරයේ කුණාටුවක් මැද්දෙන් ගමන් කළත් යේසුස් වහන්සේ සාමයේ කුමාරයාණෝ බව මතක තිබා ගන්න. බලය තිබෙන්නේ ඔවුන් වහන්සේ තුලයි, ඔවුන් වහන්සේ අතෙයි. මේ වන විටත් ඔබ සිටින්නේ යේසුස් වහන්සේ ඔබත් ඉන්නවාට කැමති ස්ථානයේම වන්නට ඇති. ඉතින් දැන් සතුරා ඔබට තර්ජනය කරනවා නම්, ඔබත් ආත්මික යුද්ධයක යෙදී සිටිනවා නම්, ඔහු ඔබට විරුද්ධවාදීව සිටිනවා නම්, ඒ කියන්නේ ඔබත් යේසුස් වහන්සේ ඔබ සිටිය යුතුයයි කියන ස්ථානයේ සිටින බවට සාක්ෂි දරනවා. ඉතින් ධෛර්යවත් වන්න, අධෛර්ය වන්න එපා. ඔබේ ඇස් යේසුස් වහන්සේ වෙතම තබා ගන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. ජීවිතයේ නෞකාව දියමේ ජීවිතයේ
ආදර දේව්‍යාණිනි ඔබ වහන්සේට ස්තුති කරනවා මේ යහපත් දවස ගැන. ස්වාමිනී මේ මෙහෙය සාර්ථක කරගන්නට ඔබ වහන්සේ දුන්න කරුණාව නිසා ස්තුතියි. ස්වාමිනී ඔබ වහන්සේ කිසි විටකත් අපවත් නොහරින්නා වූ අපව තනි නොකරන්නා වූ ස්වාමින් වහන්සේ නිසා ස්තුති කරනවා. ස්වාමිනී ඔබ වහන්සේ අපේ දුකේදී ඉතා ලන් වූ පිහිටයි. අපේ සරණ හා ශක්තියයි. ස්වාමිනී මේ කොරෝනා වසංගතයට මනුෂ්‍යයා මුහුණ දී සිටින වෙලාවේ මනුෂ්‍යයන්ගේ සිත් අධෛර්යමත් වෙලා ඔවුන් කලන්ත වෙලා ඔවුන් ප්‍රශ්න කරදර වල පැටලිලා සිටිනවා. ස්වාමිනී ඔවුන්ට උපකාර කළ මැනව ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම දුන මැනව ස්වාමිනී ඔබ වහන්සේ මේ කාලයේ ඔවුන්ට මඟ පෙන්වුව මැනව ඔබ වහන්සේ ඔවුන්ගේ සිත් සැනසුව මැනව ඔවුන් සුවපත් කළ මැනව ස්වාමිනී ඔවුන් කුණාටු බාධා මැද්දේ යන මේ ගමනේදී ඔබ වහන්සේ කුණාටු මැද නොසිරී සිටින්නට ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්නට ඔවුන්ට කරුණාව දුන මැනව ස්වාමිනී මේ කාලයේ අපි අපගේ ජීවිත ඔබ වහන්සේගේම අත්වලට බාර කරනවා කැප කරනවා සිළු ගෞරවයත් සිළු මහිමයත් ඔබටම වේවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අනුග්‍රහයෙන් හා කරුණාවෙන් පූර්ණ දෙවිඳාන ඔබට සමාවධානය කර සියලු පවින මුදා නව ජීවිතයකට කාලයද ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය හා සැනසෙල්ලද ඔබ වෙත දානය කරන සේක්වා.